හොඳයි. අපි ගිය සතියේ අපි මෙලෙහි කරා ආලෝන මුල වෙමු. මතකයිනේ? මම දැන් ඔක්කොම අය බලන්න නැති නේද? ගිය සතියේ ආපු නැති අය මෙතන ඉන්නවද කවුරුත්? කීප දෙනෙක් ඉන්නවා. බලුවද දේශනාව? හම්බුන්නේ නැහැ. දේශනාව හම්බුන්නේ නැහැ. ගිය සතියේ ආපු නැති අයට ඒ වගේම සතිපතා දේශනාව හම්බු වෙන්නේ නැත්නම් පොඩ්ඩක් ජානක සහෝදරයන්ට කියන්න කියලා ඔයගොල්ලන්ගේ WhatsApp තියෙනවා නම් ඔයගොල්ලන්ගේ නම්බර තියෙනවා නම් කියන්න. එතකොට අපිට පුළුවන් සතිපතා ඒ දේශනාව එවන්න. හොඳයි. අපි විශේෂයෙන්ම බැලුවේ බයිබලයේ පසුබිම යෙසායා පොතේ. අද අපි බලන්න යන්නේ අලුත් මුලක්. මොකද අපි දැක්කා ආලෝන ගස කියන්නේ ඕක් ට්‍රී. ආලෝන ගස කියන්නේ ඉතාමත් වටිනා ගසක්. අපි බයිබලයේ සෑහෙන අවස්ථාවලදී අපිට හමු වෙන ගසක්. ඉතින් අපි බැලුවා බයිබලයේ පසුබිම යෙසායා අනාගතතුමාගේ පොතේ කිව්වා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ කොටසට පසුබිමක් අපි බැලුවා හැඳින්වීම එනම් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච ජනතාවට දේශපාලන ප්‍රශ්න තිබුණා සමාජීය ප්‍රශ්න තිබුණා මතකද හැඳින්වීමේ කිව්වා ඒ වචනම කිව්වා දේශපාලන ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න අපිට මේ දැන් තියෙන ප්‍රශ්න ඒ ඔක්කොම තියෙන ප්‍රශ්න යුගයක පසුබිමක තමයි දෙවියන් වහන්සේ යෙසායා අනාගතවක්තුමා කැඳවලා මේ පණිවිඩය උන්වහන්සේ දුන්නේ. එතකොට මේ වචනේ අපි බැලුවා අපි ඔක්කොම බලන්න යන්නේ නෑ. නමුත් 13 වෙනි පදයේ තමයි ප්‍රධාන පදේ අපි දැක්කේ මොකද කියන්නේ ඔක්කොමයි. දේශයේ දස දෙනෙකුගේ එක්කෙනෙකුවත් ඉතුරු වුවොත් ඔහුද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ ගන්නු ලැබූ ආලෝක ගසට ඉතිරි වෙන කොටස හා සමාන වේ. මේ කොටසෙන් ඊශ්‍රායල් සෙනගගේ නවෝදය නිරූපණය කෙරේ. අපි දැක්කා ආලෝක ගස කොච්චර ලොකුද කියලා. නා මේ තියෙන්නේ මුල මේ තියෙන්නේ ආලෝක ගස. ඉතින් ඒ වගේම අපි දැක්කා ආලෝක ගස කොච්චර කැපුවත් මුල සම්පූර්ණයෙන්ම කපලා දැම්මත් යට තියෙන මුල් වලින් මේ ගස ආයිත් පාරක් වෙනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේ දේව වචනේ යෙසායා අනාගත වක්තුමාගේ පොතෙන් කිව්වා නුඹලාගේ සියල්ල නැති වුණා. ඊගාට අපි හබකුක් පොතේ අපි කිව්වා මිදි වැල පළදරන්න නැති වුණා. ගවයන්ගේ පට්ටි වලින් කිරි නැති වුණා. නමුත් අපි දෙවියන් වහන්සේ තුළ සැබවින්ම සිටිනවා. හලෙලූයා. ප්‍රේමවත් ඒ නිසා අපි මොන තත්වයකට ගියත් අපිට දැනුණත් අපේ ඔක්කොම නැති වෙලා කියලා. අපිට දැනුණත් අපේ ජීවන මාර්ගය නැති වුණා කියලා. නමුත් අපි දෙවියන් වහන්සේ තුළ ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ කියනවා අන්තිම මොකක්ද කියන්නේ මේ කොටසේ මේ ඉතුරු වෙන කොටසේ මේ ගසේ ඉතුරු වෙන කොටසේ ඊශ්‍රායල් සෙනගගේ නවෝදය නිරූපණය කෙරේ. හලෙලූයා. දැන් ප්‍රේමවත්නි ඒ නිසා බලන්න ඕන මේ නවෝදය කොයි විදිහේද කියලා. මේ නවෝදය කොයි විදිහේද දෙවියන් වහන්සේ දෙන්නේ. මේක තේරුම් ගත්තේ නැත්නම් ප්‍රේමවත්නි ඒක අපේ ජීවිතවලට ඍජුවම බලපාන්නේ කොහොමද? මේක තේරුම් අරගන්නට අවශ්‍යයි. අපි මේක තේරුම් ගත්තේ නැත්නම් කොහොමද ඒක අපේ ජීවිතවලට ඍජුව බලපාන්නේ? ඒ නිසා ප්‍රේමවන්තයනි අපි බලන්නට ඕන මේ දේව වචනේ මේ දේශනාව අහලා ඇත්තද අපි කියලා යයි. හරි ෂෝක් දේව වචනේ හරි ෂෝක් කියලා යයි. නමුත් ප්‍රේමවන්තයනි එහෙම වුණොත් අර දේව වචනේම අපි අහුවා නේද ඉස්සෙල්ලා? ඔය නිෂ්ඵල පූජා තවත් ලෝකෙන්න දුම් පූජා මට ඉවසිය නොහැකිය. අමාවක් උත්සවයේද සබත් දවස්ද ආගමික රැස්වීම පිබිදීමේ රැස්වීම රිවයිවල් සර්විස් සරෝම ඔක්කොම දෙවියන් වහන්සේ කියන මට විශ්ේ නැත. ඇයි ඒ? නුඹලාගේ පාප වලින් ඒවා දූෂණය වී ඇත. නමුත් ඉතින් අපි ඒව පවත්වනවා. ඊයේ රිවයිවල් දේව මේකෙන් මට දේශනා කරන්න තිබුණා. ඉතින් අපි කියලා මේ දේශනා කරනවා මිනිස්සු වෙනවා වාර්තාවල ලියනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඒවා කරාට වැඩක් නැහැ. ඔය පූජා වලින් වැඩක් නැහැ. අපි පාපයෙන් දූෂණය වෙලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? නුඹලාගේ පාපයෙන් මිදිලා මනස්ථාපනය වෙලා දේව ජනතාවක් හැටියට මාගේ ජනතාව යාඥා කරනවා නම් මම දේශය සුවපත් කරනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. ඒ නිසා ප්‍රේමවන්තයනි අර මම කිව්වා වගේ නිකන් මේක අහලා හරි ෂෝක් කියලා නිකන් වැඩක් නැහැ. එහෙම වුණොත් අර සංවස්තරට ඉස්සෙල්ලා කරන ආත්මපෝධන රැස්වීම වගේ එහෙම නැත්නම් අපි නිකන් නාමික කිතුණුවන් හැටියට අපි අහන්නම් වාලේ අපි යනවා. ඉතින් මේ වචනේ අපි
ඊපුවා මේක තමයි මම කියෙන්නේ. මොකද්ද කියේ ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න දුම් පූජා මට ඉවසිය නොහැකිය. අමාවක් උත්සවක සබත් දවස්ත ආගමික රැස්වීම මට විසින් ඇත නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය. ඉතින් ප්‍රේමවන්තනි දැන් අපි දැන් එනවා බලන්න එදා ඊශ්‍රායල් ජනතාවට මොකද වුනේ කියලා. ඒ දේව ජනතාවට මොකද වුනේ කියලා බලන්න. දැන් ඒ අනුව අපිට මොකක්ද වෙන්නේ? මොකද අපි දන්නවා බයිබලයේ අපිට යම් සිද්ධියක් දීලා තියෙනවා. ඒ හැම සිද්ධියක්ම හැම වචනයක්ම දීලා තියෙන්නේ කාගේ ජීවිතය උදෙසා? අපේ ජීවිතයේ උදෙසා. ඉතින් ඒ නිසා ප්‍රේමවන්තනි මේ බයිබලයේ ඇවිල්ලා කටපාඩම් කරලා ඒක හොඳට කියන්න පුළුවන් පටපට ගාලා නිකන් බයිබල් පද කියන්න පුළුවන් කියලා එහෙම නැත්නම් විභාග වලට ගිහිල්ලා ලකුණු අරගෙන සර්ටිෆිකේට් අරගෙන වැඩක් නැහැ. ඒ දේව වචනේ හැම පදයක්ම හැම වචනයක්ම අපේ ජීවිතේට කොයිතරම් දුරට අදාළ වෙන්න ඕනද කියන එක අපි බලන්න ඕනේ. දැන් මම හොඳටම දැක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි දැන් මෙතන ඉන්න දේශකයන් දැන් සාමාන්‍යයෙන් අපි දේවගණක් කරගෙන දේශනා කරලා ඉවරුනාම දේශකයන් හරි ආසයි අර පල්ලි ඉස්සරහට ගිහිල්ලා අතකට දෙනකොට ශා ලස්සන දේශනාව ආද නම් හරි ෂෝට් දේශනාව. very good well done කියලා කවුරු හරි කියනවනම් හරි ආසයි නේ. නමුත් ප්‍රේමවන්තයනි දේව වචනයෙන් ඇත්තටම මිනිස්සුගේ ආත්මයට හදවතට කතා කරා නම් මම හිතන කවුරුත් එහෙම කියන්නේ. ඒගොල්ලෝ යන්නේ කැඩුනව දුඳුනව හදවත. එහෙම යනකොට ඒගොල්ලන්ට ශක්තියක් නෑ ඇවිල්ලා කියන්නේ very good sermon. ඉතින් ඒ නිසා අපි දේශකයන් එක්ක මතක තියාගන්න ඕන ඔය very good sermon හරි ෂෝ එහෙම නැත්නම් සමහර වෙලාවට කියනවා නිවින් සීරිය කඩට කරලා කියනවා වාදුනාන් සැද අරගොල්ලන්ටම තමයි ඒවත් කියනවා ඒ වගේත් උඹක් අය ඇවිල්ලා කියනවා නෑ ප්‍රේමවන්තේ දේව වචනයෙන් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන හැම වචනයකින්ම හැම පදයකින්ම දෙවියන් වහන්සේ අපිට මොකක්ද කතා කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්තනි අද දේව වචනේ අපි තවත් ඉස්සරහට යනවා ඒ කොටසේ විශේෂයෙන්ම එදා යෙසායා අනාගතවත් තුමා තුලින් ඊශ්‍රායල් ජනතාවට මොකක්ද කිව්වේ? කියන්න ඔක්කොමයි. ඊශ්‍රායල් සම්බන්ධයෙන් කිව යුත්තේ කවුරු සම්බන්ධයෙන්ද? ඊශ්‍රායල් ජනතාව කියන්නේ කාගේ ජනතාවද? දෙවියන් වහන්සේගේ ජනතාව. ඒතර ඊශ්‍රායල් ජනතාව සම්බන්ධයෙන් කිව යුත්තේ 65 වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුළු විසුළු කරනු ලබන බවය. ඊශ්‍රායල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ. දැන් අපි නිකන් බැලුවොත් එමේ සමාරිය කියන්නේ ප්‍රේමවන්තනි ඊශ්‍රායල් ජනතාවයි තවත් ජාතියක් එක්ක මිශ්‍ර වෙලා හැදිච්ච ජාතියක් සමාරිය කියන්නේ. අනේ නිසා තමයි යුදෙව් ජනතාවට සමාරියට යන්න අවශ්‍ය තිබුණේ. සමාරිය කියන්නේ කුඩා නගරයක්. සමාරිය කියන්නේ සමාරිතයන් කියන්නේ කුඩා ජාතියක්. හැබැයි මෙතන දෙවියන් වහන්සේ කියනවා මොකද්ද? ඊශ්‍රායල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ. දැන් බලන්න ඇතිලා තියෙන තත්ත්වය. මේක දෙවියන් වහන්සේ කියන්නේ ඊගොඩ කියනවා සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. දැන් මේකෙන් පෙන්වුම් කරන ප්‍රේමවන්තේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ ජනතාව මොනතරම් පහතට බැහැලාද? මොනතරම් පහතට බැහැලාද? ඊගොඩ කියනවා නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම් නුඹේ පැවැත්ම ස්ථිර වෙන්නේ නැහැ. නුඹේ පැවැත්ම ස්ථිර නොවන්නේ මොකක් නිසාද? නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්. දැන් ඒකට ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාවගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ මොකද්ද? විශ්වාසය. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට පක්ෂපාත වෙන්න. දෙවියන් වහන්සේ තුල ඉන්න. දෙවියන් වහන්සේ කියන දේ කරන්න. දෙවියන් වහන්සේ තුල අපේ ජීවිතය තබන්න. හලෙලූයා. ඒ මොනේ නැත්තම් මොකද කිව්වේ? නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම් නුඹේ පැවැත්ම ස්ථිර වෙන්නේ නැහැ. අද කොහොමද අපේ පැවැත්ම? ස්ථිරද? අපි අද රටක් හැටියට බැලුවොත් සමාජයක් හැටියට බැලුවොත් අපේ පැවැත්ම ස්ථිරද? ආර්ථිකය ස්ථිරද? ඔව්ද නැද්ද? නෑ. ඔයගොල්ලෝ කියන්නේ නෑ කියලා. රැකියාවන් ස්ථිරද? නෑ. ව්‍යාපාරයන් ස්ථිරද?
ලෙඩ රෝග ස්ථිරද? නෑ මොන පිස්සුද කොවිඩ් ආවා ඊගාවට තවත් එකක් ආවා දැන් ඊගාවට මං කිව්වා අර මොය වෙනවා දැන් තවත් දේවල් එනවා නේ දැන් ඩෙන්ගු වෙනිලා ස්ථිර නෑ ප්‍රේමවන්තයනි අපි දන්නේ කොයි වෙලාවෙදී අපිට මේ වගේ මෙසේජ් එනවද කොයි වෙලාවෙදී අපිට ලෙඩ රෝග හැදෙනවද කියලා ස්ථිර නෑ අපි ඉන්නේ ස්ථිර තත්ත්වයක නෙමෙයි ඒ වගේම අපේ සේවය දෙවියන් වහන්සේ අපිව හැම කෙනෙක්ම සේවයට කැඳවලා තියෙනවා මේ සේවයේ ප්‍රේමවන්තනි පෞද්ගලික කාලේ පුදුම විදිහට කඩන් ගන්නවා. පුදුම විදිහට කඩන් ගන්නවා. අපි හිතුවා කොවිඩ් ආවම මේ WhatsApp group හදාලා මේ යාඥා කරන්න පටන් ගත්තාම අපි හිතුවා මෙතන ලොකු නවෝදයක් ලොකු පිළිවිදීමක් ඇති වෙයි. නෑ ප්‍රේමවන්තනි. ඒක ටික කාලයක් තිබුණේ. ඊට පස්සේ පුදුම කඩන් ගැනීමක් ඇති වෙලා තියෙනවා. දේව සේවකයන් ගත්තොත් ඒ ප්‍රේමවන්තනි සෑහෙන කඩාවැටීමක් ඇති වෙනවා. ඒ විතර නෙමෙයි ප්‍රේමවන්තනි අපේ වැඩසටහන. අපේ දේව මෙහෙය. දැන් මමම දන්න දෙයක් තමයි පහුගිය කාලේ අපිට මේ ගෝලක්තිය වැඩසටහන අපිට කරන්න තිබුණා සෑහෙන. මොකද පහුගිය කාලේ අපි ලංකාවෙන් පාස්ටර්ස්ලා 40 දෙනෙක්ව ගෙනල්ලා ඒගොල්ලෝ ට්‍රේනර්ස් හැටියට පුහුණු කරලා ඒගොල්ලන්ට දීලා තිබුණා යම් කිසි අසයින්මන්ට් එකක් දීලා තමන්ගේ පළාත් වල අය එකතු කරගෙන මේක කරන්න. ඊට අමතරව උතුර නැගෙනහිර මධ්‍යම දක්ෂිණ පළාත්වල හැම සභාවකින්ම 10 දෙනා අරගෙන ඒගොල්ලොන්වත් මේ පුහුණු වෙච්ච පාස්ටර්ස්ලාත් එක්ක මේ පුහුණුව කරන්න තිබුණා. හැබැයි හැමදාම කල් දැම්මා. පෝස්ට්පෝන් කරනවා. දිනයක් දාගන්නවා එදාට බෑ. දිනයක් දාගන්නවා ඒක ලඟ වෙනකොට එක්ක පෙට්‍රල් ප්‍රශ්න. දිනයක් දාගන්නවා ඒක ලඟ වෙනකොට මොනවා හරි ප්‍රශ්න. මේක දිගින් දිගටම ප්‍රේමවන්තනි කිසිම ස්ථිරත්වයක් නැතුව තමයි අපි ඉදිරියට ගියේ. හැබැයි දේව වචනේ මොකක්ද කිව්වේ? නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්. දැන් මම කිව්වට තරහ වෙන්න එපා ප්‍රේමවන්තනි. මේ පෞද්ගලික කාලේ මේ ඇතිවෙච්ච පීඩාව කාරණා කොටගෙන අපි දෙවියන් වහන්සේ තුළ දේව කරුණාවෙන් ජීවත් වෙනවා කියලා කියනවා. හැබැයි ගොඩක් වැඩ කටයුතු ගොඩක් සේවාවන් පවා අපි අස්තිර තත්ත්වයට පත් කරලා අපි නිකන් ඒවා අර ගණන් ගන්නේ නැතුව හැමතිස්සෙම නිදහසට කාරණාවල් දීලා දෙවියන් වහන්සේව දුකට වේදනාවට පත් කරනවා. අද ඒක අපි ලංකාවේ දකින්න දෙයක්. ප්‍රේමවන්තයනි. ඒ නිසා මෙතන දේව වචනේ කියන්නේ නුඹේ විශ්වාසය කොතනද? එතන තමයි පැවැත්ම තියෙන්නේ. අපේ විශ්වාසය තියෙන රජය කෙරෙහිද? කොහෙත්ම නැහැ. අපේ විශ්වාසය තියෙන පාලකයන් කෙරෙහිද? නැහැ. කොහෙත්ම නැහැ. අපිට ඒක කොහෙත්ම කියන්න බැරි තත්ත්වයක් කියලා තියෙන්නේ. අපේ විශ්වාසය තියෙන සභාව කෙරෙහිද? හොඳ නැහැ. සභාව කෙරෙහිවත් අපේ විශ්වාසය තියන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවා. අපි සභාව ඒ කියන්නේ අපි කෙරෙහිම අපි පවත්වාගෙන යන සභාව කෙරෙහිද අපිට විශ්වාසය තියන්න බෑ. හැබැයි විශ්වාසය තියන්න පුළුවන් එකම එක පුද්ගලයා කාටද? දෙවියන් වහන්සේ. හලෙලූයා. කියන්නේ මම දෙවියන් වහන්සේට පමණක් විශ්වාස කරනවා. කියන්නේ මම දෙවියන් වහන්සේට පමණක් විශ්වාස කරනවා. හලෙලූයා. කියන්නේ මම දෙවියන් වහන්සේට පමණක් විශ්වාස කරනවා. දැන් ප්‍රේමවන්තයනි ඒ තත්ත්වය තුල අපි 7 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට එනකොට ස්වාමීන් වහන්සේ පරිවර්තනයක් කරනවා ආහස් රජු. යසායා මොකක්ද මේ පරිවර්තනය? සමිදානන් වහන්සේ ආහස්ත තවත් පරිවර්තනයක් කරනවා. දැන් මෙච්චර වෙලා මේව විනාශ කරනවා. නුඹලාගේ පාප පූජාවල් මට වැඩක් නැහැ. නුඹලාගේ රැස්වීම් වලින් මට වැඩක් නැහැ. මේ හැම එකක්ම යසායා තුලින් මේ ආහස් රජුට මේ පණිවිඩය අරනවා දේව ජනතාව වෙනුවට. නමුත් අන්තිමේදී මොකද කියන්නේ? සමිදානන් වහන්සේ ආහස්ත තවත් පණිවිඩයක් කියාවි. මොකද කියන්නේ? නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිදානන් වහන්සේගේ ඉල්ල. දැන් ආහස්ත කියන පුදුම දෙයක් ස්වාමීන් වහන්සේ කියන්නේ. ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ යසායා කියන ගිල කියන්නේ නුඹට ලකුණක් දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. කාගෙන්ද ඉල්ලන්න කියන්නේ? දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න.
කියනවා මොකක්ද? ගැඹුරු පාතාලේ හෝ ඉහළ අහසෙන් හෝ ඒ කන්නේ ලෙස ඉන්නන්නේ අදාළසේ. අයි පාරකේ ගැඹුරු පාතාලේ හෝ ඉහළ අහසෙන් හෝ ඒ කන්නේ ලෙස ඉන්නන්නේ අදාළසේ. ඒ උඩ මතකද ගිය බදාදා මේ අහස පොළොව ගැන දෙවියන් වහන්සේ යමක් කිව්වා. ඒක ආවේ දෙවිපති සම්විධාන වහන්සේ මෙසේ වදාරනසේ සමිඳුන් වන මා කියන දෙයට අහස සවන් දෙන්න පොළොව කන් දෙන්න ඇයි මා විසින් හදා වඩා ඇතිදැඩි කරගන්නා ලද දරුවෝම මට විරුද්ධව කැරලි ගසාය. මතකද දෙවියන් වහන්සේ කියනවා අහස මට ඇහුම්කන් දෙන්න පොළොව මට ඇහුම්කන් දෙන්න. ඇයි මම අහසට පොළොවට කතා කරන්නේ? මා විසින් හදාගත්ත දරුවෝ මට විරුද්ධව කැරලි ගහයි. ප්‍රේමවන්තනි අපිට අහසට සමන් දෙන්න පුළුවන්. අපිට පුළුවන් ද අහසට සමන් දෙන්න? අපිට පුළුවන් ද පොළොවට සමන් දෙන්න? අපිට පුළුවන් ද අහස කියන දේ කරන්න? අපිට පුළුවන් ද පොළොව කියන දේ කරන්න? පුළුවන්. එහෙනම් ඇයි දෙවියන් වහන්සේ කියන්නේ සංවිධානන් වහන්සේ මහාස්ත තවත් පණිවිඩයක් යන්නේ? නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සංවිධානන් වහන්සේගෙන් ඉල්ලන්න. මොකද කියන්නේ? ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ ය පැමිණි ලෙස ඉල්ලන්නේ වදාළසේ. ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න ඕන දැන් අපි බලමු ආහස්තුන් උත්තරේ මොකක්ද කියලා. දැන් ආහස්තුනේ මේක කිව්වේ ආහස් මොකක්ද මේ උත්තරේ? ආහස් උත්තර දෙන්නේ මම නොඉල්ලන්නේ සංවිධානන් වහන්සේ පරීක්ෂා නොකරේ. මොකද මේ ආහස් කියන්නේ? මම ඒක කරන්නේ නැහැ. සංවිධානන් වහන්සේ පරීක්ෂා කරන්නේ. හැබැයි කවුද කිව්වේ මෙයාට අහසෙන් ලකුණක් ඉල්ලන්න පොළොවෙන් ලකුණක් ඉල්ලන්න කියලා? දෙවියන් වහන්සේ. හැබැයි මතක තියාගන්න දෙවියන් වහන්සේ පළවෙනි ආඥාවේ මොකක්ද කිව්වේ? මා හැර අන් කිසිම දෙවියෙකු නුඹට නොසිතියේ. නුඹ සඳහා නෙළුම් රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළොවේහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද නුඹේ දෙවි සංවිධානන් වහන්සේ වන මා ප්‍රතිවාදයෙන් නොවිසන දෙවි කෙනෙකු වේ. මේ කාර්ය පුදුමයි. දෙවියන් වහන්සේ ආහස්ත කියනවා ආහස්ත ඒසායතුලින් කියලා කියනවා අහසෙන් ලකුණක් ඉල්ලන්න පොළොවෙන් ලකුණක් ඉල්ලන්න. ඒතකොට දෙවියන් වහන්සේ කියනවා මේ අහස කෙරෙහි තියාගන්නත් එපා පොළොව කෙරෙහි රඳා තියාගන්නත් එපා ඒවට නමස්කාර කරන්නත් එපා මොකුත් බෑ. දෙවියන් වහන්සේ එතකොට දරුවෝ අකීකරුණාම අහසට කතා කරලා කියනවා බලන්න මගේ දරුවා අකීකරු වෙලා පොළොවට කතා කරලා කියනවා බලන්න මගේ දරුවෝ අකීකරු වෙලා ඊගාවට මෙතන කියනවා ඊළ ලකුණක් ඉල්ලන්න ආහස් මොකද්ද දෙමුත් කරේ නෑ මම ඒක කරන්නේ නෑ. ආහස් දෙවියන් වහන්සේට විරුද්ධ වුණාද? ඉතින් දෙවියන් වහන්සේ කිව්වේ කරන්න කියලා. හැබැයි ආහස් දැනගත්තා මොකක්ද මේ දෙවියන් වහන්සේ කිව්වේ. ප්‍රේමවන්තයනි අපි එක දෙයක් මතක තියාගන්න. ඉස්සෙල්ලා මොකක්ද කිව්වේ? අපේ විශ්වාසය දෙවියන් කෙරෙහි තියනවා නම් අපේ පැවැත්ම තියෙනවා. දෙවියන් වහන්සේ හැමතිස්සෙම අපේ විශ්වාසය පරීක්ෂා කරනවා. ටෙස්ට් කරනවා. මම කියන්නේ ඒක මගේ අත්දැකීම. 1984 මම දේව සේවයට දෙවියන් වහන්සේ මාව කැඳවුනකොට හැමෝම දන්නවා ගොඩක් අය දන්නවා මම ඉදී අමුතු ලෝකෙක. සංගීත මේ කණ්ඩායමල ඉඳලා බීලා සිගරට් බීලා අරක්කු බීලා ගංජා පවා ගන්න ඒ වගේ තත්ත්වයක තමයි මම ඉන්නේ. ඒකට මොටිවේට් ඉන්න හැමෝම දන්නවා ලයිසන් කියන්නේ කවුද කියලා. 1984 මාර්තු මාස 27 දෙවියන් වහන්සේ මාව කැඳවුවා මම දුරුන් ගියා කොරලැල්ල පල්ලියට එතනදී කිංසි පාදුනාස් මම කිව්වා. කිංසි පාදුනාස් කිව්වා ලයිසන් ඔයා ගිහිල්ලා අධ්‍යක්ෂ දෙවිතුමා හම්බ වෙලා මම පෙනී හොයනවා. මම මේ කතන්දරේ කෙටියෙන් කියනවා. නිමල් පාදුනාස් හිටිය රාවපත්. මම ගිහලා පාදුනාස් කිව්වා පාදුනාස්සේ මට දේව සේවයට එන්නවා. මම දන්නවා අනිවාර්යෙන් නිමල් පාදුනාස්ව කරකොල අතෑරිය වගේ වෙන්නේ නැති මේ මිනිස්සු දේව සේවයට එනවා කියලා. හැබැයි එයා මට කිව්වා ඔයා දේව සේවයට එනවා නම් මෙන්න මෙහෙම තමයි එන්න පුළුවන් කියලා එකපාරටම කතාව නවත්තලා කිව්වා නෑ. ඔයා කියන මහානායකතුමාව හම්බ වෙන්නේ. එයා ඇඟ බේරගත්තා ඉතින්. හැබැයි එයා
ඔයා දේව සේවයට එනවා නම් ඉස්සෙල්ලාම ස්ථානික සේවකයෙක් හැටියට එන්න ඕන. තැන් 6ක් තියෙනවා වේකන්සිස් තියෙනවා. මොකද එතකොට එතුමා තමයි ට්‍රේනින් සෙක්‍රටරි. එයා ඔක්කොම දැනගෙන හිටියා. එයා කිව්වා තැන් 6ක් තියෙනවා කියලා. ඒ තැන් 6ට මට මතකයි වලහපිටිය, කටුපැද්ද, කලහේ ඔයගේ තැන් තිබුණා. මේ තැන් 6න් එකකට ඔයාට සේවයට එන්න පුළුවන් කියලා එකපාරට කිව්වා නෑ නෑ ඔය අගින මහානායකතුමා හම්බ වෙන්න එයාගෙන් අහගන්න කිව්වා. එතකොට මහානායකතුමා ගාමිණී සෝම් කරලා දෙවද. මගේ තාත්තගෙත් තුනේ යාළුවෙක්. ඉතින් මම තාත්තගෙන් ලියුමක් අරගෙන දැන් නැති ලියුමක් අරගෙන ගියා මේ ෂෝප්ටි. ලියුමක් අරගෙන මායි දීප්ති ගියා මූලස්ථාන. එයාගේ ගෙදරට ගිහින්. ගෙදරට ගිහිල්ලා ආගලා කියලා කිව්වම වාඩි වෙන්නේ කියලා ලියුම කියලා ඊට පස්සේ කතන්දරේ කිව්වා. කියලා මම කොහොමද දුන්නසේ මං ආවේ දේවසේවයට එන්නයි වේකන්සිස් තියෙනවා කියලා. මම මගේ මුණු බලලා කිව්වා වෙරිස්වාරි ලෑසි මෙතොදිස් සභාවේ එක වේකන්සියක්වත් නැහැ. පස්සේ දැන් මම කල්පනා කරා මොකද කරන්නේ? මුකුත් නැහැ. වේකන්සිස් නැහැ. නොකිය කිව්වේ යන්න කියලා. මොකද එයාත් දැනගෙන හිටියා මම කවුද කියන්නේ. ඊට පස්සේ අපි දෙන්න නැගිට්ටා. නැගිටලා යනවත් එක්කම දොරෙන් එළියට යනකොට ආයෙත් පාරක් ලෑසි. ඔයාද මොකද කරන්නේ? මම පිටිපස්සේ ඇරලා පාදුන්නාසේ මම ගත්ත පියවර මම පස්සට දියන්නේ සභාවෙන් මාව පත් කරන්නේ නැත්නම් මම පෞද්ගලිකව ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් හැටියට මම TCL එකට යනවා. හැබැයි මම ඒක පොරොන්දුවක් දෙන්න මම මෙතුන් සභාවට සම්බන්ධ වෙලා ඉන්නේ. හැබැයි මම පෞද්ගලික කෙනෙක් හැටියට මම යනවා TCL. වාඩි වෙන්නේ. වාඩි. අර නිවල් පාදුන්නාසේ කියපු තැන් 6ම කිව්වා. මෙන්න මේ ටැග් වල වේකන්සිස් තියෙනවා කියලා මගෙන් අහනවා කොහටද යන්න කැමති කියලා. මම කව පාදුනස් කියන ඕන තැනක් මම ආස්ති. වලහපිටියට යන්න ලෑස්තිද කියලා. මම වලහපිටිය ගැන දන්නේ නැහැ. මම කව ඕකේ ප්‍රශ්නයක් නැහැ. අන්න වලහපිටිය ඉන්නවා තුන්මෝදර ඉන්නවා එල්ල පාදුනාසේ කියලා එල්ල පාදුනාසේ හම්බ වෙන්නේ. ඉතින් මමත් හරි සන්තෝෂ වෙනවා මොකද එල්ල පාදුනාසේ කියන්නේ මගේ අම්මගේ තාත්තගේ මගුල් විතර හිටපු බෙස්මන්. ඉතින් තාත්ති ලියුමක් දුන්නේ තාත්ති මාව මත් එක්ක යන්න අපිත් එක්ක තුන් මොදරට කියලා වලහපිටියට ගියා. මගේ අම්බෝ වලහපිටියේ ඒ දවස්වල පල්ලිය කසිප්පු කරනවා මිනිස්සු. මිෂන් හවුස් එකේ වතුර නැහැ. ලයිට් නැහැ. ලිඳක් තියන්නේ වත්ත පල්ලෙහා කොළඹ විමානයයි. ඒකට ඩියාන්න අවුරුදු 2මාරයි නැත්තම් 3යි. ඩියාන් විතරයි ඒකට හිටියේ. දැන් මට මහානායකතුමා කිව්වා වලහපිටියේ දින සේවය කරන්න. ගිල බැලුවා. කමක් නැහැ. අභියෝගය පිළිගත්තා. එල්ල පාදුනාසේ කිව්වා මට හොඳට මතකයි ජූනි 15 වෙනිදා මම බඩුව ඇදගෙන එනවා කිව්වා වලහපිටිය. කොරොන්ගිලා ආවා. ඇවිල්ලා එතකොට ගෙදර ගේටිත්තේ මම මෙහෙ හිටියා. අපි දැන් ලෑස්ති වෙනවා දේව සේවයට යන්න. දවසක් ඉන්නකොට මොරටු මුල්ලේ සර්කිස් ස්ටුවර්ට් මට හොඳට මතකයි බෙහෙවි මේදිස්. එයා මං යාව දන්නේ නැහැ. එයා ඇවිල්ලා මගෙන් අහුවා ආද ලයිසන් කියන්නේ මම කෝ කියලා. අන්න මොරටු මුල්ලේ අධ්‍යක්ෂක දේවතුමා දුලිප් පාදුනාසේ වාට එන්න කිව්වා. මම මොකටද කියලා. ඒක මම දන්නේ නැහැ පාදුනාසේ එන්න කිව්වා. දුලිප් පාදුනාසේ කියන කවුද කියලා මම දන්නේ නැහැ. මම දැකලවත් නැහැ ඇස් එක. කොයිද මම බෑන් කරලා නේදී. ඒ පාර මායි දීප්ති අර අපිට තිබුණා පුෂ් බයිසිකල් එකක් ස්පෝර්ට් බයිසිකල් එකක් ඒක ඇදලා ගියා. යනකොට දුලිප් පාදුනාසේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල් දෙක බංකුවක තියාගෙන ඉන්නවා බෑන්ඩේජ් කරලා. ඉතින් කතන්දරේ කිව්වා. කතන්දරේ කිව්වම දුලිප් පාදුනාසේ මම කියනවා ඔයා කැමතිද කපුපැද්දේ සේවයට එන්න. මම කව බෑ පාදුනාසේ. මොකද මම පොරොන්දු වෙලා තියෙනවා මහානායකතුමාට මම පොරොන්දු වෙලා තියෙනවා එළු පාදුනාසේට බලහපිටිට යනවා. නෑ ඔයා බලහපිටිට යන්නේ නෑ මහානායකතුමා තමයි මට කෝල් කරලා කිව්වේ මේ මිනිස්යාව කපුපැද්දට ගන්න කියලා. අස්සේ මම පාදුනාසේ නම් මම එයාගෙන් අහන්න වෙනවා මහානායකතුමාගෙන්. ඒතර කිව්වා නෑ අහන්න දෙයක් නෑ එයා තමයි මට කිව්වේ ඔයාව කපුපැද්දට ගන්න ඔයා බලහපිටිට යන්නේ නෑ කියලා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ කිව්වලු මාව දෙන්නෙක් යටතේ තියන්න යනවා කියලා. එක්කෙනෙක් යටතේ නෙවෙයි දුලිප් පාදුනාසේ යටතේ ඉවුරුතර පාදුනාසේ කියලා. බැලින්නම් මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ මහානායකතුමා සෝකර දේවතුමා ඔක්කොම කරලා තියෙන්නේ මොකටද? මාව ටෙස්ට් කරන්න. වලහපිටිය යන කැමති කියලා වලහපිටියට ඇරලා එතන පෙන්නලා එයා දන්නවා වලහපිටිය කියන්නේ මොකද්ද තත්ත්වය කියලා එදා පිටිච්ච. මේ පොඩි දරුවත් එක්ක මට යන්න තිබ්බේ. නමුත් මම කී කරුණා. මම හා කිව්වා. අන්තිමේදී මහානායකතුමා දුලිප් පාදුනාසේට කෝල් කරලා කියලා දෙනවා මේ මිනිස්සයා වලහපිටියට නලා හරියන්නේ නැහැ. මේ මිනිස්සයාව දේශ්ඨ දේවකතුන් දෙන්නෙක් කියන යටතේ දාන්න ඕන. ඒ නිසා කටුපැද්දට ගන්න. මේ මාන්තේනේ දෙවියන් වහන්සේ ප්‍රොටෙස්ට් කරා. දෙවියන් වහන්සේ අපේ පරාශා කරා.
මෙතන අපිට හොඳම විශ්වාසයි දෙවියන් වහන්සේ කවදාවත් ඊශ්‍රායල් ජනතාවේ කිසිම කෙනෙකුට කියන්නේ අහසෙන් ලකුණක් ඉල්ලන්න කියලා. පොළවෙන් ලකුණක් ඉල්ලන්න කියලා. අහසේ වත් පොළවෙන් යට භූගත කිසිම දෙයකට නමස්කාර කරන්නවත් කිසිම ලකුණකට රැවටෙන්නවත් එපා කියලා පළවෙනි ආඥාවේ දෙවියන් වහන්සේට කියලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ යෙසායා තුලින් අපිට පණිවිඩයක් කරලා කියනවා. ප්‍රේමවන්තේ අන්තිමට ආහස් රජු කියනවා නෑ මම ඒක කරන්නේ නෑ. ප්‍රේමවන්තේ අපි දන්නවා දෙවියන් වහන්සේ අපිව පරීක්ෂා කරනවා. හැබැයි ඒ වගේම අපි දන්නවා යක්ෂයාත් අපිව පරීක්ෂා කරනවා. යක්ෂයාත් අපිව ටෙස්ට් කරනවා. යක්ෂයා අපිව ටෙස්ට් කරනකොට දේව වචනයක් පාවිච්චි කරනවා. යේසුස් වහන්සේව යක්ෂයා පරීක්ෂා කරනකොට යක්ෂයා පාවිච්චි කරේම දේව වචනයයි. ඒ නිසා මේක ප්‍රේමවන්තයන් අපේ ජීවිතේ තියෙන ඝට්ටනයක්. අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි කොහොමද මේක තෝරා බේරා ගන්නේ? මේ පරීක්ෂණය, මේ ටෙස්ට් එක යක්ෂයාගෙන් එන දෙයක්ද දෙවියන් වහන්සේගෙන් එන දෙයක්ද? ප්‍රේමවන්තයනි පළවෙනි උත්තරය මේ මිනුම් ගන්නේ පළවෙනි උත්තරය තමයි දේව වචන. දේව වචන. ආහස් රජු හොඳට දන්නවා දෙවියන් වහන්සේ කියලා තියෙනවා ඉහළ අහසේවත් පහළ පොළවෙන් යන භූගත කිසිම දෙයකට නුඹලාගේ ජීවිතය තබන්න එපා, නමස්කාර කරන්න එපා, ඒ දුර රැඳෙන්න එපා කියලා දෙවියන් වහන්සේ කියනවා අහසෙන් ලකුණක් ඉල්ලන්න, පොළවෙන් ලකුණක් ඉල්ලන්න කියලා කියනකොට ප්‍රේමවන්තයනි මොකද? ශාස්ත්‍රකාරයෙකුගේද? එහෙම නැත්නම් කට්ටඩියෙකුද? මේ කාගේ හරි ප්‍රේමවන්තයෙනි ලකුණක් ඉල්ලන්න කියනකොට ආහස් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටීමෙන් ආහස් කියනවා නෑ මම ඒක කරන්නේ නෑ. අනිත් එක තමයි ප්‍රේමවන්තනි මේක අපිට තේරුම් ගන්න තියෙන්නේ. හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක දෙවියන් වහන්සේද කියන්නේ එහෙම නැත්නම් යක්ෂයාද කියන්නේ එහෙම නැත්නම් මගේ මාංශයද කතා කරන්නේ මමත්වයේද කතා කරන්නේ. අන්න එතකොට ප්‍රේමවන්තයන් අපිට තියෙන තවත් ඉගෙන ගන්න නැත්නම් මොකද මේක හරි ඝට්ටනයක් අපේ ජීවිතේ. මේක දේව කැමැත්තද නැත්නම් මගේ කැමැත්තද කියලා තේරුම් ගන්න. පළවෙනි මන්ත්‍රේ දේව වචනේ. දේව වචනේ වැදගත්. මොකද යේසුස් වහන්සේ යක්ෂයාට උත්තර දුන්නේ දේව වචනෙන්මයි. එයාගේ වචන වලින් නෙමෙයි. දේව වචනයෙන් අපි උත්තර දෙනකොට ප්‍රේමවන්තයනි දෙවෙනි මිනුම් ගන්න තමයි සුද්ධාත්ම ඵල. සුද්ධාත්ම ඵල. අපේ දෙවියන් වහන්සේ යමක් කියනකොට අපි දෙවියන් වහන්සේගේ ප්‍රතිචාරය දක්වනකොට ප්‍රේමවන්තයනි අපේ හිතට හුඟක් වෙලාවට කියන මට සමාදානයක් දැනුන්නේ නැහැ කියලා. අහලා තියෙනනේ සමහර අය කියනවා මට ඒකට කිසිම සමාදානයක් දැනුන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? සුද්ධාත්ම ඵල, සතුට, ප්‍රීතිය, සමාදානය, ඉවසීම. මෙන්න මේ දේවල් තමයි සුද්ධාත්ම ඵල. හැබැයි වෛරය, ක්‍රෝධය, ඒ වගේ දේවල් ප්‍රේමවන්තයනි ඇති වෙනවා නම් අපි එතනදී එහෙම නැත්නම් අසමාදානය, අසතුට මේවා ඇති වෙනවා නම් අපි ටිකක් විස්තර වෙන්න අවශ්‍යයි. ප්‍රේමවන්තයනි දැන් මේ අපි කතා කරන්නේ ලකුණක් දෙන එක ගැන ප්‍රශ්නයක්. දැන් බලන්න ප්‍රේමවන්තයනි අන්තිමේදී මොකද්ද දේව වචනේ කියන්නේ? සමිදානන් වහන්සේ කියන කොහොමද? සමිදානන් වහන්සේ ආහස්ත තවත් පණිවිඩයක් කියවමින් නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිදානන් වහන්සේගේ ඉල්ලන්න ගැඹුරු පාතාලයේ හෝ ඉහළ අහසේ හෝ ඒ පැමිණි ලෙස ඉල්ලන්නයි වදාළසේක. ඒ තාහස් උත්තර දෙමින් මම නොඉල්ල මේ සමිදානන් වහන්සේ පරීක්ෂා නොකරමි. ඊගාට මොකද කියන්නේ? ඒක යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ. එම්හා දාවිද්ගේ වාසි. දැන් මොකක්ද? දැන් යෙසායා දැන් ලකුණක් ගේනවා. ඉස්සෙල්ලා අහස්ත කිව්වේ නුඹ ඉල්ලන්න. අහසෙන් ඉල්ලන්න. නුඹ ඉල්ලන්න පොළවේ. නමුත් දැන් ප්‍රේමවන්තයන් උත්තර දෙන කොහොමද දෙන්නේ? ඒක යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ. එම්බා දාවිද්ගේ වාසි. දැන් සමන් දෙන්නේ. නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ නුඹලා මිනිස්යන්ගේ ඉවසීම වෙහෙසනවා මදිනවාද? ප්‍රේමවන්තනි මොකද්ද මේ කියන්නේ? අපි හුඟක් වෙලාවට දෙවියන් වහන්සේගේ ඉවසීම අපි මිස්යුස් කරනවා. අපි හුඟක් වෙලාවට ඒක වැරදි ලෙස අපි පාවිච්චි කරනවා. කොහොමද? සමානට වැරදි කියලා දැන වැරදි කියලා සුද්ධාත්මයන් වහන්සේ අපිට කියලා
නමුත් ප්‍රේමවන්තයන් තියෙන ආසාවන් වලට ඇත්තයි වෙලා තියෙන තණ්හාවට ප්‍රේමවන්තයන් තියෙන පෙරේතකමට සල්ලි වලට නිලතන වලට කාමාශාවන් වලට කෑම වලට සමාජාර ප්‍රේමවන්තයන් දෙවියන් වහන්සේගේ ඉවසීම අපි අයිති ලෙස ප්‍රයෝජනයට ගන්න. මම කියන්නේ මොකද? අපි උඹක් වෙලාට ඒක කරා. අපි උඹක් වෙලාට යාඥා කරනකොට අපි දෙවියන් වහන්සේට උත්තරේ දෙනවා. දෙවියන් වහන්සේට උත්තරේ දීලා ස්වාමීනි මෙන්න මේක වහන්සේ මට කරලා දෙන්න. ඒක මගේ කැමැත්ත, මගේ ආසාව, මගේ තණ්හාව. දෙවියන් වහන්සේ ඉවසනවා. ඒ විදිහට තමයි දෙවියන් වහන්සේ ඊශ්වර ජනතාවට රජෙක් දුන්නේ. රජෙක් දුන්නේ කැමැත්තෙන් නෙමෙයි. මිනිස්යන්ගේ පෙරත්ත කිරීම නිසා, කරදර කිරීම නිසා අන්තිමට දෙවියන් වහන්සේ කොන්න ගේන්න සාවුල් ආලේප කරන්නේ. පරිප්පු කෑවල් අන්තිම. ප්‍රේමවන්තයන් මතක තියාගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ඉවසීම අපි අයිතු ප්‍රයෝජනය ගන්න නරකයි. නමුත් අන්තිමේදී මොකක්ද කියන්නේ? අන්තිමේදී කියනවා දෙවියන් වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක. හලෙලුයා. කොහෙන්වත් දීලා ලකුණ ඉල්ලන්න නෙවෙයි. මතක තියාගන්න. සමානව ප්‍රේමවන්තනේ සමහර අය ඇවිල්ලා මේ දේව සේවකයන් පව අපිටම කියනවා යාත්‍රා කරලා කියන්න දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා. හරියට නෙමෙයි අපි ශාස්ත්‍රකාරයෝ. ඔය යාත්‍රා කරාම සමහරවිට අපි අහනවා මේ පාදුරන්සේ මොකක්ද දෙවියන් වහන්සේ කියන්නේ? මම කියන දෙවියන් වහන්සේගෙන් අහගන්න. හැබැයි දැනගැනීමේ දීමනාව තියෙනවා. දිවසිරේගේ දීමනාව තියෙනවා. හැබැයි ප්‍රේමවන්තයන් මතක තියාගන්න ඕනේ. මොකද මෙතන කියන්නේ සම්විධාන වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක. අපි දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ඉන්නවා නම්, දේව වචනේ තියෙනවා නම්, යාඥා කරන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, අපේ හිතක් තියෙනවා තියෙනවා නම්, අපේ ආත්මයන් වහන්සේ අපේ ආත්මයන් සමග ඒකාබද්ධ වෙලා අපේ ආත්මයට කතා කරනවා නම්, අපි පළමුව ලකුණ ඉල්ලන්න කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. ඔය අනම්මනම් තැන්වලට යනකොට ප්‍රේමවන්තයන් මතක තියාගන්න සමහර වෙලාවට මම කියන්නේ හැමදෙස්සෙම කියලා. අපේ නෝම කියන්න පුළුවන්. සමිදානන් වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේ. මොකක්ද ලකුණ? බලන්න. කරුණාවක් පිළිසඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය. එම්මානුවේල් යන නම ඔහුට සබන්නීය. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එම්මානුවේල් යන නම දෙවියන් වහන්සේ දුන්නා. කොහොමද? ප්‍රේමවන්තයෙනි. මොකක්ද එම්මානුවේල් කියන්නේ? දෙවියන් වහන්සේ ඔබ සමගයි. කියන්නේ දෙවියන් වහන්සේ මා සමගයි. හලෙලූයා. කියන්නේ දෙවියන් වහන්සේ මා සමගයි. අන්තිමේදී කියනවා ඔය ඔක්කොම ලකුණු නෙමෙයි පැත්තක දාන්න. එකම ලකුණම දෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේවත් සමගයි. දෙවියන් වහන්සේ වා සමග නම් දෙවියන් වහන්සේ මා සමග නම් ප්‍රේමවන්තයනි. අපි මොකටද ලකුණු ඉන්නේ? අපි මොකටද ශාස්ත්‍ර අහන්නේ? අපි මොකටද කත්තලිය ගාවට යන්නේ? දෙවියන් වහන්සේ මා සමගයි. උන්වහන්සේ මා සමග ජීවත් වෙන්නේ කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේ තුලින් මා තුලමයි. හලෙලූයා. උන්වහන්සේ මා තුල මාංශවත් වුණා. ආමෙන්. කියන්නේ උන්වහන්සේ මා තුල මාංශවත් වුණා. මා තුල මාංශවත් වෙන්න තමයි උන්වහන්සේ පළමු වෙන්නේ. මේ පොළොවට මාංශවත් වෙලා අපේ පාපේ ඉවත් කරලා අපේ පාපය අරගෙන උන්වහන්සේ තන හදාගත්තේ. හලෙලූයා. උන්වහන්සේ තන හදාගත්තේ. ප්‍රේමවන්තයනි. දෙවියන් වහන්සේ ඔබ මා තුල ඉන්නවා. හලෙලූයා. ප්‍රශ්න වෙලා තියෙන ප්‍රේමවන්තයනි අපි දැන් මම වුණා මේ දේවල් දේශනා කරන්න වැඩක් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වෙත් ඒකයි. මේවා ඉගෙන ගත්තට වැඩක් නැහැ. මේවා ඉගෙනගෙන අපේ ඔළුවට අරගෙන අනේ මම අද මේක ඉගෙන ගත්ත හරි ෂෝක් කිව්වට වැඩක් නැහැ. මේවා දැනගත්තට වැඩක් නැහැ. හැබැයි මේක අත්දකින්නට ඕන. මොකක්ද අත්දකින්න ඕන? දෙවියන් වහන්සේ මා තුල ක්‍රියා කරනවා. ආමෙන්. හැබැයි මතක තියාගන්න. අපිට ප්‍රේමවන්තයනි දර්ශනයක් බලාපොරොත්තුවක් නැති වෙන්නේ විශ්වාසය නැති වෙනකොට. හැබැයි අපි විශ්වාසය තියනවා නම් දෙවියන් වහන්සේට බලාපොරොත්තුවක් තියෙනවා. හලෙලූයා. ඒ බලාපොරොත්තුවට මූලිකව බලපාන්නේ අත්දැකීමයි. වෙන මොකක්වත්. උදාහරණයක් ගත්තොත් ඔබට ප්‍රේමවන්තයනි ඩ්‍රයිවිං ක්ලාස් එකකට ගිහිල්ලා ඔබට දැන් උගන්වන ඔක්කොම අර මෙන්න මේවයි එලවන්න ඕනේ මෙන්න මෙහෙම එලවන්න මේවා තමයි සංඥා මේවා තමයි ලකුණු අන්තිමට මොකද කරන්නේ ඔබ කියලා ටෙස්ට් එකේ ඔබ ලකුණු ගන්නවා ලකුණු 100ක් ගත්තා ඩ්‍රයිව් කරන්න පුළුවන් බෑ ඩ්‍රයිවිං කියන එක
ප්‍රේමවත් ඒක අත්දකින්නම ඕන. මම පළවෙනි කාර් එක අරගෙන අර Volkswagen එක අරගෙන පේන්ට් එකකට දුන්න බාස්රුම් නැහැ. බාස්රුම් නැහැ අන්තිමේදී මට කාර් එක දුන්නේ අන්තිම පේන්ට් එක දාන්න නැතුව. මම ඒක දන්නේ නැහැ. මම ගිහිල්ලා දෙපාරක් තුන්පාරක් කප්පගෙන අදින් මූණ ඔලුම් කරගෙන මම බාස් දාලා ආවා. ඇයි ලොක බලන්න බාස්රුම් එකේ ඇප්පුණ ඉස්සෙල්ලාම ඇප්පුණ මට මතකයි ලියන මුල්ලේ පල්ලියේ පොල් ගහන. බාස්රුම් එකේ කාර් එක වටේ ගියා. ඒ ගිහලා පාද මෙච්චරද ඇප්පුණ ගියේ. පාද මෙච්චරද ඇප්පුණ මම මොකද බාස්රුම් එක කතා කරන්නේ? නෑ පාද මම ඕකේ අන්තිම පේන්ට් එක ගහුවේ නෑ මම දන්නවා පාද අප ගන්න. අත්දකින්න ඕන. ඒක අත්දැකීම. හලෙලූයා. ඒක අත්දැකීම. දෙවියන් වහන්සේවත් ප්‍රේමාන්තයෙන් අපි අත්දකින්න ඕන. මේ දෙවියන් වහන්සේ ගැන දැනගත්තා කියලා වැඩක් නෑ. අපි ඉක්වියුවා කියලා වැඩක් නෑ. දූරියන් මුත්තේ වගේ දූරියන් කන්න කැමති අතුස්සන්න. දූරියන් කන්න කැමති අක්ක හොඳ අතුස්සන්න. වැඩි හරියක් ඉන්නේ අකමැති අය. හොඳයි දූරියන් ගඳයි අපෝ කියන අතුස්සන්න බලන්න. හොඳ අතුස්සන්න බය වෙන්න. වැඩියනෙක් ඉන්නේ අපෝ කියනයි මමත් හිටියේ ඔය ගඩේ තමයි. හැබැයි රහ දැනුණාන් පස්සේ හalleluya අපි දෙන්න මායි ජීවිතය අතර එකම කොන්දේසියක් දාලා තියෙන එකම එක කාරණාවක් සම්බන්ධයෙන් පමණයි. කොන්දේසි දාලා තියෙන්නේ. මොකක්ද දන්නවද මේ කොන්දේසි? දූරිය පිළියක් හම්බුනොත් අපි දෙන්න ඉන්න තැන තමයි ඕක ගලවන්නේ. තනියෙන් ඉන්න තැන ගලවන්න බෑ. ප්‍රේමවන්තයනි ඒක අත්දකින්න. ඒක අත්දකින්න. ඔබ අත්දැකේ නැත්තම් දූරියෙන් ගඳයි. හැබැයි ඒක රහ අත්දැක්කොත් එහෙම. මගේ අම්මෝ දූරියෙන් සමාන 60ක් එහා තියෙනවා ළඟින් යනකොට. එනවා සුවඳ. ගඳ නෙමෙයි. ඔබ අත්දකින්න ප්‍රේමවන්තයනි. අමාරු කරන කාලා බලන්න. ඒක අත්දැකලා බලන්න. පාන්ති වශයෙන් කියන්න ප්‍රේමවන්තයනි පහුගිය කාලේ මම මේ කියන දේ අපේ ජීවිතේ අත්දැක්කා. මොකද පහුගිය කාලේ ඇත්තටම අපි පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, අපේ සේවය ගොඩාක් අපිට සීමා කරන්න සිද්ධ වුණා. ඉතින් සමහර තැන්වලට අපිට ආරාධනා කරාම අපිට ලේසි නිදහසට කාරණයක් නැහැ. එන්න විදියක් නැහැ, ඩීසල් නැහැ. ඉතින් ගොඩාක් අපිට ආරාධනා කරනකොට ඔය ගෝලත් එක්ක පුහුණු කරන්න, ඒ වගේම අයි ක්ලිනික්ස් කරන්න, අස්කන්ධාණී පරීක්ෂා කරන්න, මේවා අපි දෙකම එකට කරන්න සාමාන්‍ය ගොඩක් තැන්න මේවා කරන්න දුර පළාත් ආරාධනා කරනකොට ගොඩක් වෙලාට අපිත් සමාජලාට අපිත් ඒක කියනවා. නමුත් අපි පහුගිය කාලේ කතා කරා අපි දෙන්න අත් වශයෙන්ම ඇයි අපි මේ විදිහට දැන් පෝස්ට්පෝන් කරන්නේ? බෑ පෝස්ට්පෝන් කරන්න බෑ. දෙවියන් වහන්සේ තුළ විශ්වාසවන්තව අපි මේ ගමන යන්නට අවශ්‍යයි. දැන් ප්‍රේමවන්තයනි මේ ගිය සතියේ අපි අත්දැක්ක දෙයක්. ඔබලා කවුරු කී දෙනෙක් දන්නවද දන්නේ මේ කාන්තාව. මෙයාගේ නම මහේස්වරි. මතකද? මේ සහෝදරියව අවුරුදු 22කට ඉස්සෙල්ලා අපිට හම්බුනේ ඇගේ මල ගෙදරට සල්ලි එකතු කරනකොට. දැන් බලන්න මොකද්ද මේ කතාව වලින්නේ? ඇගේ මල ගෙදරට සල්ලි එකතු කරනකොට. වැල්ලවායි ටවුනේ කණ්ඩායමක් සම්මාදම් පත්‍රයක් ඇගේ මල ගෙදරට සල්ලි එකතු කරනවා. එතකොට බ්‍රදර් වෝල්ට් ඇහුවා කොහෙද මේ මල ගෙදේ? එතකොට කිව්වා නෑ තාම මැරෙලා නෑ නමුත් මැරෙනවා. පස්සේ වෝල්ට් ඇහුවා කමක් නෑ දැන් මේ සහෝදරිය කොහෙද ඉන්නේ කියලා වෝල්ට් ගියා වැල්ලවායි. ඇගේ ගෙදරට ගියා. ඇගේ ගෙදරට ගිහිල්ලා බලනකොට වෝල්ට් කියනවා පොඩි කල්පතක් වගේ පොඩි කුඩා ගයක් තිබුණේ. අය බිම හිටියේ නිකන් මකුලෙක් වගේ ඇකිලිලා. කෙට්ටුම කෙට්ටු. මේක ඊට පස්සේ මේ පල්ලියවත් ගත්ත බින්දුව නෑ. ඇය හිටියේ මකුලෙක් වගේ ඇකිලිලා කෙට්ටුම කෙට්ටුයි. කොටින්ම කියනවා නම් කොච්චර ඇකිලිලාද කියනවනම් දැන් මේ අත ඇකිලිලා නිසා මේ අත ඇතුලේ කුණු වෙලා. මේ අත මෙහෙම ඇකිලිලා නිසා මෙතන කුණු වෙලා. කිහිලි කුණු වෙලා. ඇඟ කුණු වෙලා. ළමයි 3 දෙනෙක් හිටියා. එතකොට වැඩිමහල් පුත්‍රයාට මම දැන් අවුරුදු 15ක් විතර ඇති. තව දියණියන් 2 දෙනෙක් හිටියා. ප්‍රේමාන්තයේ අන්තිමට කිසිම දෙයක් නැතුව ගෙදර ඒ වෙලාවේ මට මතකයි ඒ ලොකු පුතාව ඇట్లా තිබ්බා එළියට ගෙදර තිබිච්ච එකම බෙඩ් ෂීට් එකක් හොඳ බෙඩ් ෂීට් එකක් කියලා විකුණලා රුපියල් 100ක් හරි අරන් ඉන්නේ. මේ බර්දර් වෝල්ට් ගියා එයාට කතා කරා. ඒගොල්ලෝ හින්දු. කතා කරාම බර්දර් වෝල්ට් අහලා තියෙනවා යාඥා කරලා කමක්
තැනකට ගිහිල්ලා. හැබැයි බ්‍රදර් වෝල්ට්ට තේරුණා ඒක. ඊට පස්සේ මොනවා වුණත් බ්‍රදර් වෝල්ට් යට යාඥාවක් තිබ්බා. බ්‍රදර් ගියා. ගියන් පස්සේ මේ මහේස්තර කියලා තියෙනවා මට මොකක්ද අමුත්තක් දැනුණා. ඊට පස්සේ මේක ගුණේ වසර බෙදායි අපි වැල්ලවායි අපි බුත්තල පල්ලිය පටන් ගත්තම අවුරුද්දේ. ඊට පස්සේ ඇය කියලා තියෙනවා මේ මහත්යාව එක්කම වෙන්න. හැබැයි මහත්යා ගිහින්. හැබැයි ඔහු ගියේ බිබිලට ගියේ බිබිලේ ඉන්න අපේ බ්‍රදර් ප්‍රියන්තව කන්න ගහගෙන නැවතත් එන්න. මොකද ඔහු විශ්වාසයක් තියෙනවා. නැවත වාරයක් ඔහු බ්‍රදර් ප්‍රියන්තත් එක්ක මේ ගෙදරට ආවා. එතකොට ඇය පිළිගත්තා. ඇයට යේසුස් වහන්සේ ගැන කිව්වා. ඔවුන් දෙදෙනා යාඥා කරා. දෙවියන් වහන්සේට ප්‍රශංසාවේ ඔවුන්ගේ වචන වලින් කියනවා නම් ප්‍රේමවත්. ඉතින් ඔවුන් කියනවා මේ ඇට කටු දිගහැරෙනවා සටපට ගාලා ඇහුණා කියලා. එක බයිබලයේ එසේකියල් පොතේ කියනවා සටපට ගාලා සද්ද එනවා කියලා. මේ ඔක්කොම සටපට ගාලා ඔක්කොම දිග ඇරිලා ප්‍රේමවන්තේනි ඒ කෙට්ටුවට කෙට්ටුවේ හිටිය මහේස්වරි තමයි මේ පල්ලිය වත්තේ මේ ඉන්නේ. ඇය මේ කරුණ කොටගෙන ඇගේ මුළු පවුලම යේසුස් වහන්සේ පිළිගත්තා. ඇය ගමේ ඔක්කොටම ඒක මුස්ලිම් ගම සුභාරංචිය දුන්නා. හලෙලූයා. මම මේ කෙටියෙන් කියන්නේ වෙලාව යන නිසා. අද ඇගේ පළවෙනි බෑනා වැල්ලවායේ මෙතෝදිස් සභාවේ සර්ටිස්ටුවර්. ආමෙන්. දෙවෙනි බෑනා හෝමගම සභාවේ ගබඩාකාරය. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. ප්‍රේමවන්තයනි මහ පුදුම සාක්ෂිය. ඇයට ඒ දවස්වල කියනවා මේ යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා හොස්ටලකින් මැස්ස යන දැන් කද වෙනවා. හැබැයි මම ඊයේ කල්පනා කරා ඇය කවදාකවත් මේ අවුරුදු 22කට සභාවේ කිසිම කෙනෙක් එක්ක රණ්ඩු කරෙත් නැහැ. කිසිම වචනයක් කිව්වෙත් නැහැ. ඕන කෙනෙක් මොනවා හරි කිව්වොත් ඇය කරපාගෙන ඉන්නවා. ඒ ප්‍රේමය ඇයට මේ යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා ඒ කුංචි දියණිය. එතකොට මම හිතන්නේ අවුරුදු 10ක් 12ක් විතර. ඔවුන් කඩයක් කරා. කොත්තු කඩයක්. දවසක් කොත්තු කඩේට කෙනෙක් ඇවිල්ලා සල්ලි දෙන්න තු යන්නේ නැහැ විතරකොට මේ දුව මේ මිනිස්යාම බිත්තියට තියලා බෝතලයක් අරගෙන බෝතලේ කඩලා අනින්න කියලා තියෙනවා. හැබැයි අද කතා කරන්නේ නැහැ. එච්චර නිශ්චලයි. දෙවියන් වහන්සේ විමුක්ත වීම ඔවුන්ට ඇවිල්ලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසාවේ. නමුත් පහුගිය කාලේ ප්‍රේමවන්තයනි ඇයට වකුගඩු ප්‍රශ්නයක් ආවා. වකුගඩු ප්‍රශ්නයක් ඇවිල්ලා ඇය අසාධ්‍ය ලෙස ඉස්පිරිතාලේ හිටියා. දැන් මම කියන්නේ මේක. බ්‍රහස්පතින්ද මායි දිත්‍ති කතා වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉරිදට ගිහිල්ලා ඉන්නේ මේ ගියේ ඉරිදා. ඉරිදට ගිහිල්ලා ඇයට රාත්‍රී භෝජනේ දෙමු කියලා. මොකද ඇයව වැල්ලවායට දානවා, සිරිගලට දානවා. වැල්ලවා ඉස්පිරිතාලට දානවා, සිරිගලට දානවා. ඇය ඉස්තාමත් අසාධ්‍ය වෙනවා. ඊට පස්සේ අපි දෙන්න කතා කරනකොට අයිත් පාරක් නැහැ. ඉරිදා වෙනකන් ඉන්නේ බෑ. දෙවියන් වහන්සේට මඟ පෙන්නනවා. ඉස්සෙල්ලා මට පෙන්නේ සෙන්සුරාදට යන්න. ඊගාවට නෑ සිකුරාද. සිකුරාද කියන්නේ හෙට. හෙට උදේ යන්න. දැන් පෙට්‍රල් ඩීසල් ප්‍රශ්න වැල්ලවායට කිලෝමීටර් 300ක් විතර තියෙනවා. 300 කිලෝමීටර් 600ක් විතර තියෙනවා. නමුත් අපි තීරණයක් ගත්තේ වෙලාවේදී හෙට උදේ යනවා. ගිහිල්ලා මෙයාට රාත්‍රී භෝජනේ දෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව තිබ්බ පෙට්‍රල් වලින් කාර් එක ෆුල් ටැංක් කරගත්තා. අපි ගියා. ඉස්පිරිතාලට ගියා. ඇගේ දුව කියනවා ලොකු දුව කියනවා පාදුනාංශ මට කාවක්වත් අඳුරන්න බෑ සිහිය නැහැ. අපි ළඟට ගියා. මන් දීක්තිරි කිව්වා මහේස්වරගේ කනට කිට්ටු කරලා කියන රාජ්‍යම් පාදුනාංශ ඇවිල්ලා දිනවා. දීක්තිය එක කරාම ඇස් ඇරියා මා දිහා බැලුවා පාදුනාංශේ කියලා කතා කරා. හලෙලූයා. ඊට පස්සේ මම ඇයට පෙන්නුවා රාත්‍රී භෝජනේ කප් එක. ඇය ඒක දැක්කා. ඇයට පුදුම ශක්තියක් ආවා. ඇය වාඩි වුණා ඇඳේ. ඊට පස්සේ වයින් එක පෙන්නුවම ඇය දුවකින් වතුර උගුරක් කිල්ලුවා. මොකද ඇගේ උගුරකට වේල්ලා තිබ්බේ. ඇය දන්නවා දැන් මේක ගන්න තියෙනවා කියලා. ඇය හොඳ සිහියෙන් ඒ වෙලාවේදී රාත්‍රී භෝජනය ගත්තා. ආමෙන්. රාත්‍රී භෝජනය අරගත්තන් පස්සේ ඇය ඔළුව තියාගත්තා කොට්ටේ. ඇගේ දුව කිව්වා පාදුනාස් මෙයා දැන් දවස් ගානක නිදාගෙන නැහැ. පස්සේ මම කිව්වා මහේස්වරී ඔයාගේ ජීවිතය තීරණය කරන්නේ වෛද්‍යවරු නෙමෙයි. ඔයාගේ ජීවිතය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේව ගත්තත් ඔයාට සුවය දුන්නත් ඒ තීරණ දෙන්න දෙවියන් වහන්සේ කියනකොට ඇය හරි පාදුනාස් හරි කියලා කොට්ටේ ඔළුව තියාගත්තා. ඇය නිදාගත්තා. පැය වයිතන 4-5 ඉන් පස්සේ ඇය ස්වාමීන් වහන්සේ පුදුම මරණයක්. හලෙලූයා.
වාසනාවන්ත මරණය ප්‍රේමවන්තනේ අපි දෙවියන් වහන්සේට කීකරු වෙනකොට මම ඉදා ඉස්පිරිතාලෙට ගිහලා රාත්‍රී පූජනේ දීලා එළියට ආවා. එළියට යන මම කාර් එකේ වාඩිලා මම නිකන් මීටරේ බැලුවා. කිලෝමීටර් 354ක් ඇවිල්ලා තිබුණා. මොකද වැල්ලවායේ ඉඳලා ආයෙත් මොණරාගලට යන්න තිබිට නිසා. මම පෙට්‍රල් මීටරේ බැලුවා. සාමාන්‍යයෙන් මගේ වාහනේ ෆුල් ටැංක් එකකින් කරන්නේ කිලෝමීටර් 420ක් විතර ෆුල් ටැංක් එකේ. 354ක් ගිහිල්ලා තිබ්බා. ටැංක් එකේ 3 කාලක් පෙට්‍රල් තිබ්බා. මම ඒ වෙලාවම ප්‍රේමවන්තිනි මොනරාගල ෂෙඩ් එකකට ගිහිල්ලා මගේ කෝට්‍රාක්ටරට මම ගැහුවා පෙට්‍රල් ටික ගහපු ගමන් ෆුල් ටැංක් වුණා. ඒක අර කැල්කියුලේට් කරලා බලනකොට ලීටර් එකට 7 කිලෝමීටර් 28ක් කරලා තිබ්බා. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා. මම හිතන්නේ දැන් ඒක කරනවා. හැබැයි ඒක හාස්කම. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එයාගේ බෑන වැඩ කරන ෂෙඩ් එක. එයා ෂෙඩ් එකේ මැනේජර්. අපේ සර්විස් ස්ටුවර්ඩ්. ඒ වුණාට එයාටවත් පෙට්‍රල් ගන්න බෑ. එහෙනම් මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපි දෙවියන් වහන්සේට කීකරු වෙනකොට ප්‍රේමවන්තයන් උන්වහන්සේ හාස්කම් කරනවා අපිට කරන්න බැරි දේ. උන්වහන්සේ ඉටු කරනවා. ආමෙන්. අන්තිමට ප්‍රේමවන්තයන් අපි එනකොට එයාගේ බෑන පෙට්‍රල් ලීටර් 60ක්. මගේ කාර් එකට ගන්නවා. මුලින් දෙහෙ. හalleluya. ඇවිදින්න එපා. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ කුඩුමයි. අපි කීකරු වෙනවා නම් උන්වහන්සේ කියන්නේ ඔබ විශ්වාසවන්තව නම් ඔබට ප්‍රාර්ථනාවක් තියෙනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ප්‍රශංසාව. ඊට පස්සේ අපිට ආරංචි වුණා වැරුණා කියලා. දැන් අපි යන්න ඕන වගේ කරා. දැන් මම තනියම ගිහිල්ලා බෑ. මම රමේෂ් පාදුනාන්සේ කිව්වා ආශිර්වාදුනාන්සේ කිව්වා මේ ඔක්කොම යන් කියලා කිව්වා. අන්තිමට අපි ඔක්කොම සෙට් වුණා යන්න. දැන් කාර් කියන්නේ බෑ. දැන් ඩීසල් වාහනේ යන්න ඕන. දැන් ඩීසල් ගන්න ඕන. මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ප්‍රේමවන්තයෙක්. හරියට ඒ දවස් වෙන්න ඉස්සෙල්ලා ඒ දවස් දෙක ඇතුළත දෙවියන් වහන්සේ මහ බලවත් ආස්කමක් කරා. සමස්ත ලංකා පාසල් වාහනයන්ගේ සංගමේ සමාජිකත්වය මට ලැබුණා. හalleluya. ඒ සමාජිකත්වයේ කාඩ් එක අරගෙන පාන්දරේ CVP එකට ගියා. මම ඩීසල් ගාගන්න. ඒගොල්ලෝ කතා කරලා පාද මොකක්ද මේ වාහනේ? මම කොහොමද මේ ආදර්ශ ඉස්කෝලේ වාහනේ? පාද ඊට පස්සේ එනකොට ඔය ලීටර් 20 ලීටර් 30 ඕනේ නෑ. පාදට ඕන තරම් ගහගන්න කිව්වා. ආමෙන්. ඊට පස්සේ තව දවස් දෙකක් දුන්නා ගියේ. බස්නාහිර පාසල් සංගමේ රියදුරුවරුන්ගේ සමාජිකත්වය මට ලැබුණා. හalleluya. අද උදේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මොරටුවේ ඩිපෝ එකේ බදාඩයි සෙල්සුරාදයි ඩීසල් ගහන්නේ. අද උදේ මම ගියා එතන ඩීසල් ගහන්න. ඒගොල්ලෝ මාව රෙජිස්ටර් කරගත්තා. ඒගොල්ලෝ අන්තිමට කිව්වේ ෆාදර්ට කොච්චර ගහ ගන්න ඕනද? හැබැයි ඒ වෙලාවේ ලීටර් 30යි ගහන්න පුළුවන්කම ලැබුණා. 30ක් ඇද්ද? මම කිව්වා 30යි ගහන්න පුළුවන්. ආයෙ නම් ඊගා දවසේ ආවම ෆුල් කරලා දෙන්නම්. හalleluya. දැන් ප්‍රේමවන්තයෙක් මට කිසි බයක් නැහැ. ඕනම තැනක දේව සේවයට යන්න පුළුවන්. ආමෙන්. අපි විශ්වාසවන්ත ඉන්නවා නම් ප්‍රේමවන්තයන් අපේ ජීවිතේ පැවැත්මක් තියෙනවා. ආමෙන්. ප්‍රේමවන්තයන් මම කිව්වා මහේසුරිගේ ගෙදර පොල්ලතු වලින් හදපු පැලක් තිබුණේ. හැබැයි මේ අවුරුදු 22කට ප්‍රේමවන්තයන් බලන්න මේ ගේ ඇතුළේ කොන්ක්‍රීට් වලින් ස්ලැබ් එකක් දාලා තව තට්ටුවක් හදන්න පුළුවන් ගියක් වුන් හදලා තියෙනවා. හalleluya. මේ පෙරේදා ඊගොඩ අපි ගිහිල්ලා ඒ මාර්ගයේ කටයුතු කරා මුළු ගම මෙතනට එක්ුණා. අපි එළියට බැහැලා ලවුඩ් ස්පීකර් දාලා සුභාරංචිය දුන්නා. හalleluya. මුළු ගමටම ඇහෙන සුභාරංචිය කියලා දෙවියන් වහන්සේට ගෞරවය පිණිස අපි මේ දේ කරා. දෙවියන් වහන්සේට ප්‍රශංසා. ප්‍රේමවන්තයනි. දෙවියන් වහන්සේ බලන්න අපි විශ්වාසවන්ත. දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඩීසල් නැද්ද? පෙට්‍රල් නැද්ද? ඒව වැඩක් නැහැ ප්‍රේමවන්තයනි. දෙවියන් වහන්සේ බලන්න අපි විශ්වාසවන්ත. අපි විශ්වාසවන්ත ඉන්නවා නම් අපිට කරන්න බැරි දේවල් දෙවියන් වහන්සේ කරනවා. ආමෙන්. දැන් අද දවල් මාජීත්‍ය කතාවනේ කොයි පළාත් වලින්ද අපිට ඉඳලා තියෙන සේවයට ඒ හැම පළාතකටම අපි කියනවා. අපි යනවා. ආමෙන්. බෑ කියලා පිටිච්ච සීමාවල් දාලා තිබිච්ච දීසල් ලම්බුනාම එන්නම් කිව්ව තැන් වලට අපි දැන් කෝල් කරලා කියන්නේ යනවා අපි එනවා ඒ සේවය. අපි එනවා ගුණක් සේවය කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසායි. ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ අපි නිලන්නේ ආසෙන් ලකුණක් නෙමෙයි පොළවෙන් ලකුණක් නෙමෙයි ඔය එක එක ලකුණු ගන්න යන්නත් එපා. දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. දෙවියන් වහන්සේට විශ්වාසවන්ත ඉන්න. දෙවියන් වහන්සේ මහා බලවත් දෙවියන්. හalleluya. යා
ආදරවන්ත දෙවි පියාණන් අපි වහන්සේ දෙවි පියාණන් ජීවමාන අපගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා ස්වාමීන් අපි හිතන්නේ නැති ස්ථානයන් වලින් ඔබ වහන්සේ අපව ගෙනියන්නේ මක්නිසාද ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නැති නිසා ස්වාමීන් හැබැයි දෙවි පියාණන් ඔබ වහන්සේ අපිට මේ මහ පොළවේ අධිකාරත්වය දීලා තියෙන අතර අපි මේ මහ පොළවේ ජීවිතයේ සේවය පෞල් ජීවිතේ මේ හැම දෙයකම අපි තහංචි දාගෙන සීමාවල් දාගෙන අපි දුක් විඳිනවා අපිට කමා වෙන්න ස්වාමීන් දෙවි පියාණන් අපිට කොහෙන්වත් ලකුණු එපා අපිට අරයාගෙන් මෙයාගෙන් ලකුණු එපා ස්වාමීනි ඔබ වහන්සේ අපිට ලකුණු දෙන්න ස්වාමීනි ඔබ වහන්සේ දීලා තියෙන විශාලම ලකුණ එම්මානුවෙල් ඔබ වහන්සේ අප සමග ඔබ වහන්සේ අප තුලයි ස්වාමීනි ඔබ වහන්සේ අප තුල ඉන්නවා දෙවි පියාණන් මේ ගමන බය නැතුව යන්න ඔබ වහන්සේ ආශිර්වාද කරනවා මෙලෙසින් ඔබ වහන්සේගේ දෑතට අද දවසේ වචනය අපගේ ජීවිතයේ ස්වාමීනි ජීවමාන කරන ලෙස ඉල්ලමින් ස්වාමීනි. ඒ උදේ අපිට ඉගෙන ගැනීමට නොව නමුත් අත්දැකීමකට එන පිණිස ස්වාමීනි අප ඒ වචනය අප තුල ස්වාමීනි ජීවමාන කරන්න. සිදු ගෞරවය මහිමේ වාසයටමයි ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපගේ ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සුදාත්මයන් වහන්සේගේ සහභාගීත්වය අප සියලු දෙනා සමග දැනුත් මතු සදාකාලතම පවතින සේක්වා ආමේන්. යේසු පීඨායේ ප්‍රතිදේ.